ඒතර ධවනිය ගැන කරන්න තියෙන්නේ. ධවනිය කියලා කියන්නේ ශබ්දයෙන්. අර මේ ගිය සති පාඩේ පාර්ට් 2 එකනේ. ඔව් ඒක ඉතුරු. ඒ කියන්නේ අර මේ ශබ්දයක් පරාවර්තනය වෙන විදිය. ආලෝකය වගේම ශබ්දයක් පරාවර්තන තරංගයක් නේ. ඒතර ධවනිය කියන්නේ ශබ්දය. ඒකත් ඒ විදිහටම ආලෝකය වගේම පෘෂ්ඨයක වැදුනට පස්සේ ධවනිය පරාවර්තනයට ලක් වෙනවා. ඒතර ඒකට අපිට ක්‍රියාකාරකමක් තියෙනවා ඉස්සෙල්ලම කරන්න. කුඩා යාන්ත්‍රික ඔරලෝසුවක් හෝ යාන්ත්‍රික විරාම ඝටිකාවක් පොඩි ඔරලෝසුවක් තියලා සෙන්ටිමීටර් 30ක් පමණ දිගින් යුතු PVC බට කැබලි දෙකක් මේ වගේ ඔරලෝසුව තියලා නැත්තම් විරාම ඝටිකාවක් ස්ටොප් වොච් එකක් හරි ඔරලෝසුවක් හරි තියලා PVC බටයක් තියෙනවා මේ විදිහට තියලා මේ පැත්තෙනුත් ඒ විදිහටම PVC බටයක් තියෙනවා ආධාරක දෙකක් තියෙනවා මේ පැත්තට එක ආධාරකයයි හරි මැදින් තව ආධාරකයක් කාඩ්බෝඩ් කෑල්ලක් කරනවා සුමට ලෝහ තහඩුවක් හෝ වීදුරු තහඩුවක් ඒතර මේ උඩින් තියලා තියෙන්නේ සුමට තහඩුවක් හරි මේ ආධාරකයේ මත සුමට තහඩුවක් හරි මේ වීදුරු තහඩුවක් හරි තියන්න පුළුවන්. ඒතර මේකේ තමයි ශබ්දේ පරාවර්තනය කරන පරාවර්තක පෘෂ්ඨය විදිහට ක්‍රියා කරන්නේ. මැද්දෙන් තියෙනවා තව කාඩ්බෝඩ් කෑල්ලක් නැත්නම් අපිට මේ ඔරලෝසුවේ සද්දේ කෙලින්ම ඇහෙන්නත් පුළුවන්. කෙලින්ම ඇහෙන එක වළක්වන්න මෙතනින් කාඩ්බෝඩ් එකක් තියලා තියෙනවා. වීදුරු තහඩුව මේසේ මත ලම්බකෝ සිරනසේ ආධාරකය මත රඳවන. ඉස්සලම් වීදුරු තහඩුව මේ විදිහට මේ මේසේ මත රඳවලා තියෙනවා. ඒක නම් කරගන්නකො වීදුරු තහඩුව කියලා. වීදුරු තහඩුව නැත්තම් ලෝහ තහඩුවක් තියන්න පුළුවන්. මේ පැත්තෙන් තියලා තියෙනවා PVC බටය. එහා පැත්තෙත් PVC බටයක් තියෙනවා. මෙතන තියෙනවා ඔරලෝසුවක් හරි නැත්තම් විරාම ඝටිකාවක්. කාඩ්බෝඩ් තහඩුව අර බීදුරුවට ලම්බකව තියලා තියෙනවා. මේ තියෙන කාඩ්බෝඩ් තහඩුව. අනෙක් PVC නලයට කන තබා වීදුරු තහඩුව දෙසට එල්ල කරමින් අනෙක් පැත්තේ සිට හඬ නිරීක්ෂණය කරන. මේ පැත්තෙන් අනිත් PVC බට කෑල්ල තියලා කන තියාගෙන මේ පැත්තෙන් අහගෙන ඉන්න. බටේ අපිට එහාට මෙහාට කරලා ශබ්දය හරියට අහන්න පුළුවන්. පැහැදිලිව ඔරලෝසුව හඬ ඇහෙන ස්ථානය හඳුනාගෙන මේසේ මත ලකුණු කරන්න. එතකොට මේ බටේ අපිට එහා මෙහා ගෙනියද්දි එක අවස්ථාවකදී මේ ඔරලෝසුවේ ටික් ටික් ශබ්දේ හොඳට ඇහෙන වෙලාවක් එනවා. අන්නේ හොඳට ඇහෙන වෙලාවට අපි එහා පැත්තේ මේසේ මත PVC බටේ පිහිටීම සලකුණු කරගන්න. දැන් වීදුරු තහඩුව ඉවත් කර හඬ ඇසේ දැන නැවත පරීක්ෂා කරන්න. වීදුරු තහඩුව මේ උඩින් තියලා තියෙන වීදුරු තහඩුව හරි ලෝහ තහඩුව හරි අයින් කළා ආයිත් බලනවා සද්ද ඇහෙනවද කියලා. ඒක මුල් අවස්ථාවේ සද්ද අපිට ඇහෙනවා. ආලෝකයේ පරාවර්තනය වෙලා මේ ශබ්දේ පරාවර්තනය වෙලා එන නිසා අපිට මේ බටේ ඇතුලෙන් ශබ්දය ඇහෙනවා වීදුරු තහඩුව තිබුණොත්. වීදුරු තහඩුව අයින් කරපුවාම ඒ විදිහට සද්ද ඇහෙන්නේ නැහැ. ඔරලෝසුව තබා ඇති ස්ථානය වෙනස් කරමින් සහ ඔරලෝසුව හෝ විරාම ඝටිකාව වෙනුවට වෙනත් ධ්වනි ප්‍රභාවයක් භාවිතා කරමින් ක්‍රියාකාරකම ආයි කළා බලන්න පුළුවන්. එතකොට මේ ඔරලෝසුව එක එක තැන් වලින් තියලා මේ පරීක්ෂණය ආයි කරනවා. ඔරලෝසුවක් වෙනුවට වෙන මොකක් හරි විදුලි සීනුවක් ඒ වගේ වෙනත් ධ්වනි ප්‍රභාවයක් තියලත් පරීක්ෂණය අපිට කීප සැරයක් කළා බලන්න පුළුවන්. එතකොට PVC නල අතරට කාඩ්බෝඩ් තහඩුවක් අපි තිබ්බනේ. මේ කාඩ්බෝඩ් තහඩුවේ බලාපොරොත්තු වෙන්නේ අපිට ඔරලෝසුවේ ශබ්ද නැත්තම් කෙලින්ම ඇහෙන්නත් පුළුවන්. ඒක වළක්වන්න තමයි කාඩ්බෝඩ් තහඩුවක් මෙතන මැදින් තියලා තියෙන්නේ. එහෙනම් මේ කාඩ්බෝඩ් තහඩුව තියන්න හේතුව විදිහට ලියන්න.
ඔරලෝසුවේ නැත්තම් විරාම කටිකාවේ ශබ්දය කෙලින්ම ඇහෙන එක බලත්වන්න. ඔරලෝසුවේ හඬ පරාවර්තනයට පෙර ඒකෙන් අර මේ අර වීදුරු තාඩුවේ වැදිලා එන එක වළක්වන්නත් සර් එහෙම තියෙනවා. ඔව් දැන් අපිට ඕනි මේ පරාවර්තනය වෙලා එන ශබ්දය අහන්න ඕනි. මෙතනින් ශබ්ද මෙහෙට ගිහිල්ලා ඒ එන ශබ්දෙනේ අහන්න ඕනි. දැන් මේ තහඩුව තිබ්බේ නැත්නම් අපිට කෙලින්ම ශබ්ද ඇහෙනවා. ඒක වලක් කාඩ්බෝඩේ උඩින් උත්සාහ දෙන්න පුළුවන්. නෑ කාඩ්බෝඩ් එක තියලා තිබ්බම ධවනි තරංග එහෙම උඩින් පල්ලෙහෙන් හරියටම අර මේ වගේ පැහැදිලි වෙන්නේ නෑනේ. ආලෝකය වගේ තමයි ධවනියත් ගමන් කරන්නේ සරල රේඛිය. මේ විදිහට කාඩ්බෝඩ් එකේ තිබ්බම කෙලින්ම ශබ්ද ඇහෙන්නේ. අඩු වෙන්නේ කියන්නේ ලොකු ශබ්දයක් ඇහෙන්නේ නෑනේ. කාඩ්බෝඩ් තරට උඩින් ඇවිල්ලා එහෙම එන්නේ. සර් මේ ඔය සද්ද දැන් සර් මේ හැම පැත්තකටම යනවනේ. සද්ද යනවා හැම පැත්තකටම. දැන් මේ අපි මොකක් හරි ස්පීකරයක් තියලා ස්පීකර් ඉස්සරහින් කාඩ්බෝඩ් එකක් තිබ්බම ස්පීකරේ සද්ද හරියට ඇහෙනවද අපිට? නෑ සද්ද අඩු වෙන්නේ. අඩු වෙන්නේ ඇහෙන්නේ. ඔරලෝසුවේ හඬ පරාවර්තනයට පෙර ඍජුවම ඇසීම වැළැක්වීමට දෙවන එකෙන් අහලා තියෙනවා ලැබෙන ප්‍රතිඵලයට අනුව ඔබට එළඹිය හැකි නිගමනය කුමක්ද? ඒක මේකෙන් අපිට නිගමනය කරන්න ශබ්දයක් පරාවර්තනය වෙනකොට ශබ්දයේ මොකක් හරි පෘෂ්ඨයක වැදුනට පස්සේ පරාවර්තනය වෙන බව නිගමනය කරන්න පුළුවන්. නිගමනය විදිහට ලියන්න පුළුවන්. ධවනිය පරාවර්තනය වෙන බව. ඊළඟට කියනවා වීදුරු තහඩුව හෝ ලෝහ තහඩුව ඇති විටදී වස්තුව මගින් නිකුත් කළ ධවනිය වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ එක් ස්ථානයකට පමණක් බවත්. අර අපි බටේ එහාට මෙහාට කරලා බලනවනේ. එක තැනකදී තමයි හරියටම ශබ්දය හොඳටම ඇහෙන්නේ. වීදුරු තහඩුව ඉවත් කළ විට එය නැසී ගිය බවත් නිරීක්ෂණය වනු ඇත. වීදුරු තහඩුව තිබ්බේ නැත්නම් ඒ ශබ්දය ඇහෙන්නේ. මෙසේ වීමට හේතුව වීදුරු තහඩුව මගින් ධවනිය පරාවර්තනය වීමයි. මෙහිදී දෙවනි පරාවර්තනය සඳහා බාධකය ලෙස ක්‍රියා කර ඇත්තේ වීදුරු තහඩුව. ඒතර මේ විදිහට දෙවනියට නැත්තම් ශබ්දයට පුළුවන් හුඟක් හරි බාධකයක නැත්තම් පෘෂ්ඨයක වැදිලා ආපසු හැරී ගමන් කරන්න. ඒ විදිහට දෙවනිය කිසියම් බාධකයක පතිත වී ආපසු හැරී ගමන් කිරීමට අපි කියනවා දෙවනි පරාවර්තනය කියලා. ආපසු හැරී ගමන් කිරීම දෙවනි පරාවර්තනය. මේකත් සර් මේ ආලෝකය වගේ මේ මැද තියෙන සමච්ඡේදනය වෙනවද? නෑ නෑ එහෙම මේ දෙවනියට එහෙම ආලෝකයට වගේ මේ නියම ඉදිරිපත් කළා නෑ. දෙවනි පරාවර්තනය නම් ඊළඟට දෙවනි පරාවර්තනය නිසා ඇතිවෙන එක සංසිද්ධියක් තමයි දෝංකාරය කියලා කියන්නේ. ඊළඟට තියෙන්නේ දෝංකාරය ගැන අධ්‍යයනය. ඒකට අපිට ඕනි ක්‍රීඩා තරඟ ආරම්භයට යොදා ගන්නා ක්ලැපරයක් හෝ ලී දඬු දෙකක් උස ගොඩනැගිල්ලක් තාප්පයක් හෝ වෙනත් උචිත බාධකයක් සහිත ස්ථානයක් තෝරා ගන්න. මේ විදිහට ගොඩක් අපිට ඔය තාප්පයක් කියන්නේ අර මේ මොකක්ද අර ප්ලාස්ටික් බැලුන් දෙයක් වගේ තියෙනනේ. ඔව් තට්ටු කරන්නදී ක්ලැපර් කියන්නේ අප්පුඩි ලෑල්ලද මොකද සිංහලින්. එතකොට මේ විදිහට අපිට මොකක් හරි බාධකයක් තාප්පයක් හරි නැත්නම් බිත්තියක් හරි තෝරගන්න පුළුවන්. ඊට පස්සේ බාධකයේ සිට මීටර් 17ක් හෝ ආසන්න දුරකින් සිට ගන්න. බාධකේ නම් මීටර් 17ක් හෝ ඊට ආසන්න දුරක්. එතකොට සාමාන්‍යයෙන් මේ දෝංකාරය වෙන්න නම් මීටර් 16 දුරක් තියෙන්න ඕනේ. ඒ නිසා මීටර් 17ක් වගේ ප්‍රමාණයක් දුරින් හිට ගන්න. ඊට පස්සේ මේ ලී දඬුව හොඳට එකිනෙක ගැටීමෙන්
ටිකක් විශාල ශබ්දයක් ඇති කරන්න ඕනේ. ඒතර එහෙම ලොකු ශබ්දයක් ඇති කරාට පස්සේ අපිට ඒ ශබ්දේ ආපසු පරාවර්තනය වෙලා ඇහෙනව පේනවා. හඬ ඇති කරන සෑම වරකටම පසු හොඳින් සවන් දීම සිදු කරන්න. හඬ ඇති කරාට පස්සේ හොඳින් නිරීක්ෂණය කරනවා මොකද වෙන්නේ කියලා. එතකොට අපිට මේ ශබ්දය පරාවර්තනය වෙලා ආයිත් ඇහෙනවා ටික වෙලාවකට පස්සේ. ක්‍රමයෙන් බාධකයේ අසලට ලං වෙමින් වරින් වර හඬ ඇති කරන්න. බාධකයේ ඊතා ආසන්නයේදී හඬ ඇති කර බලන්න. මේ සඳහා පන්ති කාමරයේ උද භාවිතා කරන්න පුළුවන්. අපිට පන්ති කාමරය ඇතුළේ වුණත් මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. හඬ අර ගොඩක් ළඟ එක නම් පන්ති කාමරය ඇතුළේ කරන්න පුළුවන්. මේ මීටර 17ක් වගේ දුර ප්‍රමාණයක් තියෙන ස්ථානයක තමයි මේ දෝංකාරය අත්දකින්න නම් කරන්නේ. ලේදඬු මගින් නිකුත් වූ හඬ බාධකයේ වැදී පරාවර්තනය සිදුවිය. පළමු වර හඬ ඇසීමෙන් සුළු මොහොතකට පසු පරාවර්තනය වී පැමිණි හඬද ඇසීම සිදුවිය. ඔයාලා මේ සිරීපාදේම ගිහිල්ලා තියෙනවා නම් ওই ලිහිණියා හෙල කියලා තියෙනවා. එතනදී අපි මෙහි ඉඳන් කෑ ගැහුවම එහා පැත්තෙන් අපිට ඒ පරාවර්තන ශබ්දය ඇහෙනවා. සිරීපාදේ ගිහිල්ලා තියෙනවා. මේ එතන කියන අර අර ලිහිණිය වෙන ඇතර ගිලා එනානේ. ඔව් ඒ සද්දේ ගිහිල්ලා අර මේ ලොකු පල්ලමක් එතන තියෙන ලිහිණියා හෙල කියලා. ලිහිණියා කියලා එක්කෙනෙක් එතනින් පැන්නා කියලා කියනවා. ඊට පස්සේ මේ එතන යන කට්ටිය අර ලිහිණියක් කියකුවම ඕ කියනවා එහෙනම්. අපි ගිහින් එන්නම් කිව්වම හා කියනවා. එතන ඇත්තටම වෙන්නේ මේ දෙවනි පරාවර්තනයක් තමයි වෙන්නේ. මෙහේ ඉඳන් හයියෙන් කෑ ගහනවා. කෑ ගහනකොට ඒ සද්දේ ගිහිල්ලා එහා පැත්තේ තියෙනවා පොඩි කඳු ගැටයක්. ඒකේ තමයි වදින්නේ. ඒ පල්ලමේ කෙලවර. ඊට පස්සේ ඒ සද්දේ පරාවර්තන ඒක නම් හොඳට වෙලාවක් තේරෙනවා. ගොඩක් වෙලා යනවා සද්දය ඇහෙන්න. අපි කෑ ගැහුවට පස්සේ ගොඩක් වෙලා ගියාට පස්සේ තමයි ආයි සද්දය එන්නේ ඕ කියනවා. මේ එතකොට ඒ වගේ තැන්වල මේ දෝංකාරය අත්දකින්න පුළුවන්. ඊට අමතරව සිනමා ශාලා ලොකු හෝල් එකකට වගේ තැනකට ගියාම දෝංකාරය අත්දකින්න පුළුවන්. පස්සේ තැනේ නම ඒ තැනේ නම මොකක්ද? ලිහිණියා හෙල කියලා තියෙනවා මේ රත්නපුර පාරෙන් යන්න ඕනේ. මේ සිරීපාදේ පාරවල් කීපයක් තියෙනවා. හැටන් පාරෙන් ගිහලා හරියන්නේ රත්නපුර පාරෙන් ගියම තියෙනවා. ලීදඬු ඊට පස්සේ පළමු වර හඬ ඇසීමෙන් පසු දෙවනි පරාවර්තන හේතුවෙන් නැවත හඬ ඇසීම. දැන් සමහර ලාට අපි නිකන් පොඩි කාමරයක් අස්සට ගිහලා කෑ ගහද්දිත් අපිට දෝංකාරය වගේ එකක් ඇහෙනවනේ. ඒකට ඒකෙදි වෙන්නේ මේ පළවෙනි ශබ්ද නිකුත් කළා ඊට පස්සේ අපිට ටික වෙලාවක් ගියාට පස්සේ නෙමෙයි ඇහෙන්නේ. පළවෙනි ශබ්දය යනවත් එක්කම ඒක බර බිත්තිය වැදිලා අපිට නැවත නැවත ආයෙත් ඒ ශබ්ද ඇහෙනවා. ඒකට ඒක වෙන්නේ මීටර 16මාරට වඩා අඩු දුරක් මේකට වෙනම නමක් කියනවා ප්‍රතිනාදය කියලා. එතකොට ටිකක් දුරට ගියාම තමයි මීටර් 17ක් විතර නැත්නම් 16.5කට වඩා දුරින් ඉඳලා ශබ්දයක් ඇති කරාම ඒ ශබ්දය වැදිලා ආයිසරයක් ඇවිල්ලා නැවත ඇහෙනවනම් අපි ඒකට තමයි කියන්නේ දෝංකාරය කියලා. එතකොට මේ විදිහට පළමු වර හඬ ඇසීමෙන් පසු ධවනීය පරාවර්තනය හේතු කොටගෙන නැවත හඬ ඇතිවීමට කියනවා දෝංකාරය කියලා. අර පොඩි කාමරවල වෙන්නේ දෝංකාරය නෙමෙයි. ඒකටත් වෙනම තියෙනවා ප්‍රතිනාදය කියලා. දෝංකාරය නම් අර අපි ඉකෝ එක කියලා කියන්නේ මේ ඔය සංගීත සම්දර්ශන වල එහෙම තියෙන්නේ. නිකන් හිතවතුනි 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 එහෙම තුන් පාරක් විතර ගිහින් ඒක ඇවිල්ලා මේ ප්‍රතිනාදය වෙනවා. ඉකෝ එක හදන්නේ එහෙම. මේ දෝංකාරය කියන්නේ ඒක නෙමෙයි අපිට ශබ්ද ගිහිල්ලා නැවත පරාවර්තනය වෙලා ඒ ශබ්දෙම ආයෙ එනවා. ඒක තමයි දෝංකාරය. ඇතැම් අවස්ථාවදී පළමුවර ඇතිවන හඬ පරාවර්තනය වීමෙන් දෝංකාර කිහිපයක් ඇතිවන අවස්ථාද පවතී. මෙසේ සිදුවනේ දෙවනිය කිහිප වරක් පරාවර්තනයට ලක්වීම නිසා. ලොකු හෝල් එකක් වගේ නම් මේ බිත්ති හතර පැත්තෙන්ම වට වෙලා තියෙන වෙලාවක දෝංකාරය කීප සැරයක් වෙලා එන්න පුළුවන්. නැවත නැවත. අතර උදාහරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් විශාල ශාලාවක් ඇතුලේ මේ විදිහට දෝංකාරය කීප සැරයක් ඇහෙනවා. නිදසුනක් විදිහට ලියන්න විශාල දේශන ශාලාවක දෝංකාර
ඊට පස්සේ අපිට තියෙනවා මේ දෝංකාරය ඇති වෙන්න නම් අර අපි කලින් කිව්වේ මීටර 17ක්වත් දුර තියෙන්න ඕනි කියලා. ඒ දුර ගණනය කරලා බලන්න පුළුවන් මේ විදිහට. මිනිස් කණ තුළ දවනි සංනිවේදනය තප්පර 0.1ක් රැඳී පවතී. අපේ සාමාන්‍ය අපේ කණ ඇතුලේ තප්පර 0.1ක විතර කාලයක් දවනිය රැඳී පවතිනවා. ඒ කියන්නේ සනේ අර ආගෑවොත් ඒක ආගාලා තප්පර 0.1යි තියෙන්නේ. තප්පර 0.1ක් ගියාට පස්සේ තමයි අපිට තව શબ્දයක් අහන්න පුළුවන්. දැන් ඔය සමහර කට්ටිය ඉන්නේ මේ එක දැන් අපිට සාමාන්‍යයෙන් විනාඩියක් කියලා කියන්නේ තප්පර 60ක්නේ. ඒතර විනාඩියකට තප්පර 60යි. අපිට සාමාන්‍යයෙන් සද්දයක් එන්නේ තප්පර 0.1කට සැරයක්. ඒතර මේක දශමයකින් බෙදුවොත් 60 බෙදීම 0.1යි කියන්නේ 600 බෙදීම 1යි. ඒ කියන්නේ මේ තප්පර 60ක් නැත්නම් විනාඩියක් ගත්තොත් විනාඩියකට මේ අපිට 600 වතාවක් මොනවා හරි දෙයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩියකට වචන 600ක් කතා කරොත් අපිට ඒක අහන්න පුළුවන්. අපිට විනාඩියකට වචන 600ක් කතා කරන්න බෑනේ. මේ සමහර සරණේ අර මේ තප්පරයට වචන දෙයක් විතර කිව්වම ඒක වචනේ නෙමෙයි. අපි තප්පරයකට ගත්තොත් මේ එක තප්පරයකට හැදුවොත් වචන 10යි. තප්පර එකකට දශමයකින් බෙදුවොත් එතකොට එන්නේ 10යි. ඒ කියන්නේ තප්පරයකට වචන 10ක් විතර ප්‍රමාණයක් අපිට අහන්න පුළුවන් මේ පැටලෙන්නේ නැතුව නැත්තම් අර මේ අපහැදිලි බවකින් තොරව වචන වෙන් කර වචන 10ක් තප්පරයකට අහන්න පුළුවන්. අපිට තප්පරයකට 10ක් කතා කරන්න බෑනේ. මේ ඔය මේ කියනවා ඉතින් අර බුද්ධාගම මේ වයන් තියෙනවා මේ බුදුහාමුදුරන්ට එහෙම පුළුවන් කියලා. සාමාන්‍ය කෙනෙක් වගේ මේ 8 ගුණයක් කතා කරන්න පුළුවන් කියනවානේ මේ සරියුත් හාමුදුරන්ට. ඒ වගේ 8 ගුණයක් පුරවල බුදුහාමුදුරන්ට. ඒ සාමාන්‍ය මිනිහෙක්ගේ වගේ 64 ගුණ. ඔව් සාමාන්‍ය මිනිස්සෙක් වගේ 64 ගුණයක් කතා කරන්න පුළුවන් කියලා කියනවා. මේ ඔය සමහර දක්ෂ නිවේදිකාවෝ ඉන්නවා මේ නිවේදක නිවේදිකාවෝ හඬ ප්‍රැක්ටිස් කරද්දී ඒ විදිහට මේ තප්පරයකට වචන ගොඩක් කියන්න පුළුවන්. ඒක අර කියන්න ඕනි පැහැදිලිව ඇහෙන්නත් කියන්න පුළුවන් වෙන එක. නිකන් ඔහේ කිව්වට වැඩකුත් නැහැ. ඒතර අපිට සාමාන්‍යයෙන් වචන 10ක් විතර තප්පරයකට ගලප ගන්න පුළුවන්. වාතය තුලින් තප්පරයට මීටර 330ක දුරක් ධවනිය ගමන් කරයි. ඒතර ශබ්දයේ සාමාන්‍ය වේගය තප්පරයට මීටර 330. වාතය තුලින් එක එක මාධ්‍යවලදී වේගය වෙනස් වෙනවා. දැන් මේ වතුර ඇතුලේදී වගේ නම් මේ වේගය වැඩි වෙනවා. ඝන වලට ගියොත් තවත් වේගය වැඩි. එහෙනම් ධවනි දෙකක් වෙන් කරලා හඳුනගන්න ඒ අතර පරතරය තප්පර 0.1කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා දැන් තප්පර එකකදී ධවනිය ගමන් කරන දුර තප්පරයට මීටර 330යි කියවනේ. එහෙනම් එක තප්පරයකදී ශබ්දයට පුළුවන් මීටර 330ක දුරක් ගමන් කරන්න. එහෙනම් අපිට තප්පර 0.1කදී ධවනිය ගමන් කරන දුර හොයන්න පුළුවන්. 330 ගමන් කරන්න එක තප්පරයකට මෙච්චර නම් තප්පර 0.1කට කොච්චර දුරක් ධවනිය ගමන් කරනවා. ඒක තප්පර කැපිලා යනවා. 330 0.1න් වැඩි කරාම 33යි මීටර. එහෙනම් තප්පර 0.1කදී ධවනියට පුළුවන් මීටර 33ක් ගමන් කරන්න. එහෙනම් දෝංකාරය ඇතිවීම සඳහා ධවනිය ගමන් කරන්න ඕනි මුළු දුර මීටර 33යි. මීටර් 33ක් ගියොත් තමයි සාමාන්‍යයෙන් අපිට ධවනිය පරාවර්තනය වෙලා ආපසු ඇහෙන්නේ. එහෙනම් මිනිසා සහ බාධකය අතර තියෙන්න ඕනි දුර. දැන් මේ ශබ්දෙ ගිහිල්ලා එන්නත් එක්ක ශබ්ද මෙයා නිකුත් කරනවා. මේක ගිහිල්ලා මේකේ වැදිලා ආයිසරයක් එන්න ඕනි. එතකොට තමයි මෙයාට ඒ ශබ්දය ඇහෙන්නේ. අන්න එහෙම යණ්ඩයි එණ්ඩයි දෙකටම ගත වෙන දුර තමයි ඔය අපිට ආවේ 33ක් කියලා. එහෙනම් ධවනි ප්‍රභවය සහ පරාවර්තන පෘෂ්ඨය අතර දුර හොයන්න පුළුවන් අපිට මේ දෙක බෙදලා 33 මීටර බෙදන්න වෙනවා
2කට. එතකොට එනවා 16.5. එහෙනම් සාමාන්‍යයෙන් ශබ්දයක් පැහැදිලි වෙන්න මීටර් 16.5කවත් අවම දුරක් තියෙන්න ඕනි ධ්වනි ප්‍රභවය සහ පරාවර්තක පෘෂ්ඨය අතර. ඊට අමතරව දෝංකාරය වෙන්න නම් කෙටි ශබ්දයක් වෙන්න ඕනි. ප්‍රබල ශබ්දයක් වෙන්නත් ඕනේ. අපි හිමින් කෑවුවා කියලා දෝංකාරය එන්නේ නැහැනේ. කෙටි ප්‍රබල ශබ්දයක් වුණොත් තමයි උදාහරණයක් විදිහට හූවක් වගේ එකක් හොඳට දෝංකාරය අහන්න පුළුවන්. මේකත් පොඩ්ඩක් කියන්න. කෙටි ප්‍රබල ශබ්දයකින් දෝංකාරය හොඳින් සිදු වෙනවා. ඊළඟ මේ පරාවර්තක පෘෂ්ඨය විශාල එකක් වෙන්නත් ඕනි. සාමාන්‍යයෙන් නිකන් මේ හරිය පොඩි පෘෂ්ඨයක් තිබ්බ කියලා දෝංකාරය එන්නේ නැහැ. මේක ලොකු පෘෂ්ඨයක් විශාල පරාවර්තක පෘෂ්ඨයක් තිබ්බොත් තමයි දෝංකාරය හොඳට ඇහෙන්නේ. බිත්තියක් හරි තාප්පයක් හරි කන්දක් හරි. දැන් සර් බිත්ති දෙකක් නතර කියලා කිව්වොත් ශබ්දයන් එකතු කරොත් ඉස්සරහින් මුතනවා පිටිපස්සෙන් මුතනවා. ඔව් ඒකනේ කිව්වේ එකවර දෝංකාර කීපයක් ඇති වෙන්න පුළුවන් කියලා. සමහර අවස්ථා. දේශන ශාලාවක් තුළ හෝ චිත්‍රපටි ශාලාවක් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිකුත් කරන දේශකයාගේ හඬ අපැහැදිලිව ඇසෙන අවස්ථා ඇතැම් විට හමු වේ. මීට හේතුව නම් පළමුව ඇසෙන හඬ දෙසවනෙන් මැකී යාමට පෙර එම ධ්වනිය පරාවර්තනය වීමෙන් නැතිවන දෝංකාරයද ඇසීමයි. අවසන් ප්‍රතිඵලය වනුයේ නිරීක්ෂකයා හට එකිනෙකින් වෙන් වූ අපැහැදිලි හඬක් ලෙස ඇසීම. ඒතර දෝංකාරයේ කීප සැරයක්ම වෙලා අපිට හඬ නැවත නැවත ඇහෙනවනම් හරියට ඒ දේශනේ ශ්‍රවණය කරන්න අපහසු වෙනවා. දැන් ඔය චිත්‍රපට ශාලාවක් එහෙම ගත්තම දෝංකාරයේ ගොඩක් අඩු වෙන විදිහට සැලසුම් කරලා තියෙන්නේ. නාට්‍ය ශාලා, චිත්‍රපට ශාලා, ඒ වගේ තැන්වල දෝංකාරය අඩු කරගන්න උපක්‍රම යොදලා තියෙනවා. පළමු වර ඇසෙන හඬ මැකී යාමට පෙර ධ්වනි පරාවර්තනයෙන් හටගන්නා දෝංකාරයද ඇසීම නිසා හඬ අපැහැදිලි වීම ප්‍රතිනාදය කියලා හඳුන්වනවා. ඒක වෙන්න ඕනේ තව තප්පර 0.1කට කලින්. ඒ කියන්නේ හඬ මැකී යාමට පෙර කිය. ඊට වඩා අඩු කාලයකින් ධ්වනිය වැඩිලා ආයසරයක් වෙනවනම් එතකොට නැවත නැවත හඬ ඇසීම නිසා හරියට පැහැදිලිව ඒ ශබ්දය ඇහෙන්නේ. එහෙම වුණාම අපි ඒකට කියනවා ධ්වනි ප්‍රතිනාදය කියලා. ප්‍රතිනාදය පැහැදිලි ශ්‍රවණය සඳහා බාධා ඇති කරයි. එබැවින් සිනමා ශාලා, දේශන ශාලා, ශ්‍රවණාගාර වැනි පැහැදිලි ශ්‍රවණයක් අවශ්‍ය වන ස්ථානවලදී ප්‍රතිනාදය වැළැක්වීමට විවිධ උපක්‍රම භාවිතා කර ඇත. ප්‍රතිනාදය ඇතිවෙන්නේ ධ්වනි පරාවර්තනය නිසා. ධ්වනිය ගැටීම සිදුවන පෘෂ්ඨ මගින් ප්‍රතිනාදය ඇතිවීම වළක්වා ගැනීම කළ හැකිය. දැන් මේ අපි කියමු උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් නිකං බිත්තියකින් දෝංකාරය වැඩිපුර සිද්ධ වෙනවා. හැබැයි ඔය දැකලා ඉතින් ඔයගොල්ලෝ සිනමා ශාලාවල එහෙම බිත්ති අර සිමෙන්ති වලින් මේ අමුතු විදියට හදලා තියෙන රළු ස්වභාවයක් ගන්න විදියට. එහෙම නැත්නම් ওই ලණු පැදුරු වගේ දේවල් එලලා තමයි බිත්ති මේවා කරලා තියෙන්නේ. බිමට උනත් මේ ලණු පැදුරු වගේ දේවල් එලලා රළු ස්වභාවයක් ඇති කරලා තියෙනවා. එතකොට ඒ වගේ රළු පෘෂ්ඨ වලින් ධ්වනිය පරාවර්තනය අඩු කරනවා. ධ්වනිය අවශෝෂණය කරනවා. ඒ මගින් අපිට පුළුවන් ප්‍රතිනාදය ඇති වෙන එක වළක්වා ගන්න. ධ්වනි අවශෝෂණය සිදු කර ප්‍රතිනාදය වළක්වා ගැනීම සඳහා දේශන ශාලා, සිනමා ශාලා, ශබ්දාගාර වැනි ස්ථානවල
පහත සඳහන් ක්‍රම අනුගමනය කර ඇත. දැන් බලන්න උදාහරණ කිහිපයක් තියෙනවා. මේ සාමාන්‍ය ඔය ගෙවල් වල නැත්තම් ගොඩනැගිල්ලක තියෙන බිත්ති නෙමෙයි සිනමා ශාලාවල එහෙම තියෙන. මෙන්න මේ වගේ රළු බිත්ති හදලා තියෙනවා. ඒකට ඒවෙන් ධ්වනි තරංග අවශෝෂණය කරලා දෝංකාරය දෙන එක අඩු කරනවා. බිත්ති රළු කිරීම කියන්නේ දෝංකාරය අඩු කරන එක උපක්‍රමයක්. ඊළඟ වහල ගත්තමත් අමුතු විදිහටනේ තියෙන්නේ. සිදුරු සහිත ආවරණ දාලා තියෙනවා. ඒකට ඒ සිදුරු වලින් ධ්වනි තරංග අවශෝෂණය කරනවා. ඒකට ඇයිසාර සමහර බිල්ඩින් වල වහල හිල් කරලා ෆෑන් වගේ දාලා ගියේ. ඒ උෂ්ණත්වය අඩු කරන්නේ. අර කර්මාන්ත ශාලා ෆැක්ටරි වල එහෙම නේද? ඔව් සර්. ඊළඟට ඔය නාට්‍ය ශාලාවල එහෙම තිරවේදී කීපයක්ම පාවිච්චි කරන්නේ. ඉත්ති රළු කරාම මොනවද වෙන්නේ? බිත්ති රළු කරාම ධ්වනි තරංග අවශෝෂණය කරනවා. එතකොට පරාවර්තනය අඩු වෙනකොට දෝංකාරය දෙන එකත් අඩු වෙනවා. අර රළු කරනවා කියන්නේ අරනේ අර ආලෝකය එනකොට අර ගහකට වැදුනම එක එක පැති වලට යනවා වගේ ඩිස්ප්ලේ කරනවා. බිත්ති වලට ආලෝකය නෙමෙයි මේ මෙතනදී බලන්නේ ධ්වනියනේ. ධ්වනිය වැදුනට පස්සේ පෘෂ්ඨයේ රළුයි නම් ධ්වනි තරංග අවශෝෂණය කරනවා. එතකොට පරාවර්තනය අඩු වෙනවා. දැන් අර මේ සර් හිල් ලයින් කරාම දෝංකාරෙනේ දෙන්නේ. හිල් අයින් කරාම කිය දැන් සර් වහලවල් වල සිදුරු අයින් කළාම තව දෝංකාර දෙනවනේ. ඔව් ඒක සිදුරු සහිත වහලාවරණය දීම කියන්නේ ඒක. මේකට අමතරව මේ විශේෂයෙන්ම ඔය හැඩය හදලා තියෙන්නේ දෝංකාරය අඩු වෙන විදිහට. ඔය සිනමා ශාලාවලදී සමහරට අමුතු හැඩයක් නෙති. ඒ හැඩේ නිර්මාණය කරන්නේ ගුවන් ඔය අර සැවෝයි එකේ නම් සම්තු අර ඔය පල්ලෑ පොටේ තියෙන බබාගේ ස්කෑන් එක. අය ඒ විදිහට සැවෝයි එක තියෙනවා. මේ දෝංකාරය අඩු වෙන විදිහට තමයි හැඩේ සැලසුම් කරන්නේ. ශාලාවල හැඩය දෝංකාරය අවම වන ලෙස නිර්මාණය කිරීම. මේ වගේ උපක්‍රම වලින් දෝංකාරය අඩු කරලා ශබ්දය පැහැදිලිව අහන්න සලස්වන්න පුළුවන්. එතකොට මේ දෝංකාර දෙන එක සිනමා ශාලාවලදීම අපිට ඒක අවාසියක්. හැබැයි මේ දෝංකාරය ප්‍රයෝජනවත් වෙන අවස්ථාත් අපිට තියෙනවා. එතකොට ඒ වගේ මේක ප්‍රයෝජනයක් විදිහට භාවිතා කරන අවස්ථා කිහිපයක් තමයි ඊළඟට තියෙන්නේ. මොකටද පළවෙනි අවස්ථාව විදිහට තියෙනවා මේ ළමයි හම්බෙන්න ඉන්න බබාලා හම්බෙන්න ඉනකොට මේ හම්බ වෙන්න කලින් අපිට බලා ගන්න පුළුවන් පිරිමි ළමයිද ගෑල් ළමයිද කියලා බලන්න පුළුවන්. සාමාන්‍ය මාස 3කට 4කට වගේ කලින් මේ පිරිමි ළමයිද ගෑල් ළමයිද කියලා චෙක් කරන්න. ඒ කොහොමද සෙයින් වෙන වෙනම බලන්නේ? ඒක කරන්නේ ස්කෑන් කරනවා මේ බඩ ඇතුලේ මේ අතිදවනි තරංග කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහෙන තරංග පරාසයේ තියෙන හර්ට්ස් 20යි 20000යි අතරනේ. මීට වඩා 20000ට වඩා හර්ට්ස් ගාන වැඩි තරංග වලට කියනවා අතිදවනි තරංග. ඒ වගේ තරංග පාවිච්චි කරලා මේ බඩ ඇතුලේ තියෙන ඒ තරංග යවනවා ඇතුලට. යවලා ඊට පස්සේ ඒකේ පරාවර්තනයෙන් එන කිරණය මේ වගේ තිරයකට අරගෙන ඒකෙන් පුළුවන් මේ ඇතුලේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න. දැන් මේ අර එක්ස්රේ ඡායාරූප ගන්න ඒ වගේ තමයි. හැබැයි පරාවර්තනය වැඩි නම් පිරිමි මේ බබා එහෙම කියන පරාවර්තනය නෙමෙයි මේක දිහා බලලා කියන්න පුළුවන් පිරිමි ළමයිද කියලා පේනවා. මේක ස්කෑන් කරලා ඊට පස්සේ මේක සූම් කරලා බලලා කියන්න පුළුවන්.
එතකොට මේකේ තියෙන වාසිය තමයි අර දැන් සාමාන්‍යයෙන් X මේ ඇතුළ බලන්න අපි පාවිච්චි කරන එක ක්‍රමයක් නේ X-ray ඡායාරූප. X කිරණ කියන ඒවා ශරීරයට අහිත කරයි. හැබැයි මේ අතිදවනි තරංග නැත්තම් අල්ට්‍රාසවුන්ඩ් කියන ඒවා මේ ශරීරයට අහිත කරන. ඒ නිසා මේ පරීක්ෂණය කරා කියලා ගර්භණී මව්වරුන්ට මුකුත් හානියක් බලපෑමක් වෙන්නේ නැහැ. මේ ඒ නිසා මේ පරීක්ෂණය ගොඩක් කට්ටිය කරගන්නවා මේ ළමයි හම්බෙන්න කලින්. ඊට අමතරව මොනවා හරි දෝෂ තියෙනවා නම් අඳුන ගන්නත් මේක උදව් වෙනවා. ස්කෑන් පරීක්ෂණයක් කරන එක හොඳයි. ඊළඟ ෆුල් බොඩි චෙක්අප් කියලා කරන්නේ හොස්පිටල් වල. ඒ වගේත් අපිට අර පෙට් මැෂින් එක ඇතුළට දාලා ෆුල් ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. ඒතර ඒකෙදි පාවිච්චි කරන්නේ අතිදවනි තරංග කියන එක. ඒ යන්ත්‍රයට කියනවා අතිදවනි තරංග පරිලෝකන යන්ත්‍රය කියලා. දැන් මේ අතිදවනි තරංග වල එක ප්‍රයෝජනයක් තමයි අතිදවනි තරංග පරිලෝකන. ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවවල හැඩ නිරීක්ෂණය කිරීම සඳහා අතිදවනි තරංග පරාවර්තනය යොදාගනු ලැබේ. මෙම ක්‍රමය අතිදවනි තරංග පරිලෝකනය ලෙස හැඳින්වේ. යන්ත්‍රයක් මගින් අතිදවනි තරංග නිපදවා දේහය මතුපිට සිට අදාළ ඉන්ද්‍රිය වෙත එල්ල කරනු ලැබේ. ඉන්ද්‍රිය මත වැඩි පරාවර්තනය වී පැමිණෙන අතිදවනි තරංග නැවත යන්ත්‍රය මගින් ප්‍රතිග්‍රහණය කරයි. එම තරංගය මගින් අදාළ ඉන්ද්‍රියවල මතුපිට පෙනුම තිරයක් මත දක්වයි. X කිරණ ඡායාරූප ගැනීම ජීව දේහවලට අහිතකර බලපෑම් ඇති කළ හැකි නමුත් අතිදවනි තරංග පරිලෝකනයේ අහිතකර බව ඉතාම අඩුයි. ඒ නිසා මේ තරංග යොදා ගන්නවා ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය ඔය බඩවැල් මේ සෝරි බඩ නෙමෙයි ඔය ඇඟ ඇතුළේ ස්කෑන් කරන්නේම හොඳ නෑ නේද? ඒ අර X-ray හොඳ නෑ. X-ray කොහොමත්ම හොඳ නෑ. මේ පරිලෝකන යන්ත්‍ර වලින් නම් ඒ තරම්ම ලොකු හානියක් නෑ. නමුත් යම් කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. මේ තියෙන ඒ ගර්භණී වලින් මොනවද වෙන්නේ අහිතකර ප්‍රතිවිපාක? ඒවෙන් ඔය මේ X කිරණ කියන්නේ නම් විකිරණශීලී ඒවෙන් අපේ ඥාන පවා වෙනස් වෙන්න පුළුවන්. පිළිකා ඇති වෙන්න පුළුවන්. මේ තියෙන ගර්භණී මවකගේ කුස තුල නිරීක්ෂණය කරනවා. දැන් අර ජපාන හිරෝෂිමා වලේම තාමත් ඉපදෙන ළමයි අංග විකලයි කියන්නේ. අර මේ පරමාණු බෝම්බයක් ගාපු නිසා ඒවෙන් ගියපු විකිරණ වලින් තමයි ඒ වෙලා අර ටීවී එකක රිමෝට් එකක් ඇඟට අල්ලලා බටන් සබන් හොඳ නෑ. ඔය ඒක නම් එච්චරම හිත කර නැහැ. එකෙන් යන්නේ මේ අදෝ රක්ත කිරණනේ. අදෝ රක්ත කිරණ කියන්නේ ආලෝකයට වඩා මේ සංඛ්‍යාතය අඩුයි. ඒ නිසා එච්චරම ලොකු හානියක් නැහැ. අර ටෝච් මේ ෆෝන් එකේ කැමරාවෙන් බලන්න පුළුවන් අපිට අදෝ රක්ත කිරණ ලයිට් එකෙන් යන්නේ. ෆෝන් කැමරාවට ඇල්ලුවම පේනවා. ගර්භණී මවකගේ කුස අතිදවනි තරංග පරිලෝකනය මගින් නිරීක්ෂණය. මේ තියෙන කුස තුල වැඩෙන කොහොමද චෙක් කරන්න අර යන ලයිට් එක? නිකන් මේක ඔන් කරලා මේ රිමෝට් එකේ මොකක් හරි බටන් එකක් ඔබාගෙන මේ ෆෝන් එකේ කැමරාව ගන්නකො ඉස්සර අර තියෙන ලයිට් පොඩි මේක අර පිරට යන්නේ. ඒකට ෆෝන් එකේ කැමරාව තිබ්බම ෆෝන් එකේ කැමරාවෙන් පේනවා. පේනවා දැන් මේ බලලා මම ඉන්නේ.
ඊට පස්සේ මේ අතිදොන තරංග වලින් තවත් ගන්න ප්‍රයෝජනයක් තමයි දැන් මුහුදු පතුලට තියෙන ගැඹුර ඊළඟ මුහුදු පතුලේ ඉන්න ගිලිච්ච නැව් වල සුන්බුන් හොයාගන්න ඊළඟට මුහුදු පතුලේ මාළුවෝ ඉන්න තැන් හොයාගන්න ඒ වගේ තැන් හොයාගන්නත් මේ අතිදොන තරංග පරිලෝකනය කියන උපක්‍රමය භාවිත කරනවා ඔය බවුලෝ බවුලොත් පාවිච්චි කරනවා දැන් ගියාට දෙවනි ප්‍රයෝජනයේ විදිහට සාගර පතුලේ ගැඹුර සෙවීම සඳහා ඔය වගේ කිරණ යවද්දී මුහුදට මාළුන්ට මේවා ඉන්නේ නෑ මේ අතිදවනි තරඟ කියනවා අර කලින් කිව්වේ ජීවීන්ට එච්චර අහිතකර නෑ කියලා. එනස මොකක් හරි රටක ඔය වගේ ඒවා යවලා තල්මස්සුම ගොඩට ගෙනාවා. ආයේ අර නියස් ටික මේ පිපිරීම එහෙම කරනවානේ මුහුද යට. නියස් ටික අත්හදා බැලීම් ගොඩක් රටවල් වල කරන්නේ මුහුද යට. ඒ වගේ දේවල් කරපුවාම ඉතින් ඒ විකිරණ කාන්දු වෙලා මේ මත්ස්‍ය සම්පත් ඒගොල්ලෝ විනාශ වෙන්න පුළුවන්. දැන් අර මෙහෙත් තෙල් නැව කාන්දු විච්ච කෙනුත් කැස් බෑව් මාළු එහෙම ගොඩක් අය ගොඩබිමට මේ මැරලා ඇවිල්ලා තිබුණා. ඒතර සාගර පතුලට තියෙන ගැඹුර හොයාගන්න පුළුවන් අපිට මේ අතිදවනි තරංග පාවිච්චි කළා. ඒකට මේ මුහුදු පතුලේ තියෙන්න ඕනි මොනවා හරි මේ වගේ දවනීය පරාවර්තන කරන උපකරණ හයි කරලා තියෙනවා. සාගරයේ ගමන් ගන්නා යාත්‍රිකයන්ට සාගර පත්වල ඇති ගැඹුර දැන ගැනීම වැදගත් වේ. මේ සඳහා අතිදවනි තරංග පරාවර්තනය භාවිතා කරයි. මෙම ක්‍රමය sound navigation and ranging sonar කියලා කියනවා. මේ සඳහා භාවිතා කරන උපකරණය ප්‍රතිධ්වනි මානය echo sound ලෙස හඳුන්වනවා. මෙම උපකරණය මගින් තරංග නිකුත් කළ මොහොතේ සිට මුහුදු පතුලේ වැදී පරාවර්තනය වී පැමිණීමට ගතවන කාලය අනුව ගැඹුර තීරණය කරන්න පුළුවන්. එතකොට මේ හරියානා ආගාධය බමේක හොයාගත්තේ කොහොමද? ඔව් ඒකෙත් අපිට මේ වගේ ගැඹුරු තැන් වල ගැඹුර මේ ක්‍රමයට හොයාගන්න පුළුවන්. හැබැයි මේකෙදී මුහුදු පතුලේ වදින්න කලින් වෙන මොකක් හරි මේ හරි බාධකයක් තිබ්බොත් ඉතින් ඒකේ වැදිලා දැන් ලොකු මාළු රංචුවක් එන්නවනේ. ඒගොල්ලන්ගේ ඇඟේ වැදිලා යන්නත් පුළුවන්. එහෙම මේ වරදින්නත් පුළුවන් ඉතින්. මේ එහෙම කීප සැරයක් කළා තමයි හරිම ගැඹුරු කියලා තීරණය කරන්නේ. ඒතර මේ තරංග අපිට අර මේකේ වගේ අර ගර්භණීම වගේ කුස ඇතුළ වගේ මේකත් මේ ස්ක්‍රීන් එකෙන් මේ වගේ චෙක් කරලා බලලා මේකේ යට තියෙනවා මොනවද කියලා බලන්න. ඊට මේ න්‍යාස්තික බෝම්බ හොයාගත්ත කවුද? න්‍යාස්තික බෝම්බේ හොයාගත්තේ නම් හොයාගත්ත එක්කනේ නෑ අර මේකට ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි ඒකට අවශ්‍ය කරන මේවා ටික ලිපි සම්පාදනය කරා කියන්නේ. අර එයා අන්තිමට කියලා තියෙන්නේ මේ න්‍යාස්තික පිපිරීමක් කරන්න පුළුවන් කියලා මුලින්ම කියලා තියෙන්නේ එයා. මේ පස්සේ අර යාගේ ජීවිත කතාවේ එක තැනකදී කියලා තියෙනවලු මේ විදිහට මේ ලොකු විනාශයක් වෙයි කියලා දන්නවනම් මම මේ දැනුම දෙන්නේ නැහැ කියලා ලෝකෙට. ඔය න්‍යාස්තික කියන්නේ මේ ආංශුවක ඇතුළෙම තියෙන පොඩි මේකනේ. ඔව්. ඒ කොහොමද බෝම්බකට බලපන්නේ? ඒ කියන්නේ අපි දැන් මේ පරමාණුවක් ගත්තාම පරමාණු ඇතුලේ තියෙනවනේ මැද න්‍යාස්ටිය. මේ න්‍යාස්ටියට මොනවා හරි අපි මේ පොඩි බලපෑමක් ඇති කරාම ඒ කියන්නේ මේකට පහර දෙනවා කිරණයකින්. කිරණයකින් මේ න්‍යාස්ටියට පහර දුන්නාට පස්සේ මේක දෙකට කැඩෙනවා කියලා කියන්නේ. මේක දෙකට කැඩිලා ඊට පස්සේ ඒකෙන් තව පරමාණු දෙකට කඩන්න පුළුවන්. මේ කිරණය ඒක අපිට තව කිරණයක මේක වැදුනට පස්සේ ඒකත් ආයෙ කැඩෙනවා දෙකට. ඒකේ න්‍යාස්ටියත් ආයෙ දෙකට කැඩෙනවා. ඊට පස්සේ ඔහොම දෙකට කැඩි යනවා. يعني න්‍යාස්ටිය තමයි කැඩෙන්නේ දෙකට. ඊට පස්සේ ඒක අපිට දැන් ඔය ලේසර් ලයිට් එකක් කරගෙන මේස් එකට තියන් හිටියොත් ඒ කැඩෙන්න පුළුවන්. නෑ ඒ කියන්නේ න්‍යාස්ටියක් කරන්න තරම් මේ කියන්නේ පරමාණු බෝම්බ එක තරම් ප්‍රබල ශක්තියක් ඒකදී ඇති වෙන්නේ නැහැ. පරමාණු බෝම්බ වලදී කරන්නේ මොකක් හරි පිපිරීමක් කරනවානේ මේ න්‍යාස්ටියට පහර දීලා ලොකු පිපිරීමක් එකපාරක් අපි කරන්න ඕනේ. ඒකට හරි ප්‍රබල මූණ ද්‍රව්‍යයක් ඔය විකිරණශීලී මොකක් හරි ලොකු මූණ ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නත් වෙනවා. දැන් සූර්යයාගේ වෙන්නේ මේකට අපි කියනවා හයිඩ්‍රජන් අංශු හීලියම් අංශු වෙනවා කියලා. ඒතර මේ වගේ ප්‍රතික්‍රියාවක් එක තැනක කරොත් තමයි ඊට පස්සේ දිගින් දිගටම මේක සිද්ධ වෙන්නේ. ඒක කරන්න නම් මොනවා හරි විකිරණශීලී මූල ද්‍රව්‍යයක් තියෙන්නත් ඕනේ. යුරේනියම් වගේ.
මේ ඒතර ඒ වගේ මූලද්‍රව්‍ය සාමාන්‍ය හැමතැනකම නැහැනේ. මේ ඒ වගේ මූලද්‍රව්‍ය එකතු කරලා තමයි බෝම්බේ නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුළේ වෙන ප්‍රතික්‍රියාවකින් තමයි පුපුරලා යන්නේ. ඊළඟට ඉතින් ওই විදිහට ප්‍රතික්‍රියා වෙලා මේක මුළු ඒ දැන් මේකෙදී ගොඩක් වෙලාවට මේ විනාශ වෙන්නේ ප්‍රදේශයකට විතරයි. හැබැයි අර ඒකෙන් පැතිරෙන විකිරණ අවුරුදු 10 ගාණක් යනකම් තියෙන්න පුළුවන්. දැන් සර් සාමාන්‍යයෙන් කියනා නේද නියස්ටියක් විනාශ කියන්නේ අර නැති කරන්න බෑ කියලා. ඔව් නියස්ටික එක විනාශ කරන්න බෑ. පදාර්ථය මේ ශක්තිය කියන එක හදන්නත් බෑ විනාශ කරන්නත් බෑ කියන පරිවර්තනයක් විතරයි කරන්න පුළුවන්. ඒතර කොහොමද ඒක කඩන්නේ? ඉතින් පරමාණුවක් කඩන්න බෑ කියලා කවුරුත් කියලා නෑ. ශක්තිය තමයි විනාශ කරන්න බැරි. මුල් කාලේ තිබ්බ පරමාණුක වාදය කියලා එකක්. ඒකෙන් කියලා තියෙනවා මේ ජෝන් ඩෝල්ටන් කියලා කෙනෙක් පරමාණු තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ විනාශ කරන්න බෑ කියලා. නමුත් ඒක පස්සේ බොරු කියලා ඔක්කොම පදාර්ථය වෙන් කරන්න පුළුවන්. දෙනවානේ අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ ටික. ඔව් මේක ඇතුලේ තව තියෙනවා ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. එහෙම අංශු වලට බෙදන්නත් පුළුවන්. නියස්ටිය විඛණ්ඩනය කරන්නත් පුළුවන්. පරමාණු මේ නියස්ටික බලාගාරවල කරන්නේත් ඒ විදිහට නියස්ටි විඛණ්ඩනය කරන්නේ. ඒ පරමාණු නියස්ටික බලාගාරයක් තිබුණොත් ඉවරයි. ඔව් අර හිරෝෂිම මේ කොහෙද රුසියාවෙන් පුපුරලා තියෙන චර්නෝබිල් බලාගාරය, ජපානෙත් යුකුෂිමා කියලා බලාගාරයක් පුපුරලා. මොකක්ද බලාගාරයක් නමක් කියන්නේ? ජපානේ තියෙනවා යුකුෂිමා කියලා බලාගාරය. අර රෂ්‍යාවල මොකක්ද? මේ රුසියාවේ තියෙනවා මොකද්ද මේ චර්නෝබිල් කියලා බලාගාරයක් එහෙන් පුපුරලා තියෙනවා. ඒ වයින් ලොකු විකිරණ කාන්දු වීම වෙලා ඒ සාමාන්‍ය බලාගාරයක් හදනකොට හදන්නේ මේ ජනතාව ගොඩක් අඩු ප්‍රදේශයක් තෝරගෙන එහෙම තමයි හදන්නේ. ඒක වටේට අක්කර 50ක්ද කොහෙද යනකම් කිසිම මේ මනුෂ්‍ය වාසයක් තියෙන්න බෑ බලාගාරයකට. ඒ මිනිස්සුන්ටත් විශේෂ ඇඳුම් මන්දලා එහෙමනේ මේකේ වැඩ කරන කට්ටියත් ඉන්නේ. ඒතර මේ විදිහට සාගර පතුලට තියෙන ගැඹුර හොයාගන්න මේ අතිදවනි තරංග මේ පරිලෝකනය කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේ පරිලෝකන නෙමෙයි මේ සවුන්ඩ් නැවිගේෂන් and රෑන්ගින් නැත්නම් සෝනාර් කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ මේ විදිහට මේ මුහුදු පතුලේ ගැඹුර හොයපු අවස්ථාවක්. කියන්නේ මොකක් හරි කොහොම හරි කරලා මේ පරමාණුක තියෙන න්‍යෂ්ටිය කැඩුවම පිපිරෙනවා. ඔය කිරණ මාළුවෙක් ගෙන් කිව්වද කොහොමද දැනගන්නේ මේක මෙහිමයි හරියට ගියේ නෑ කියලා? මේ කිරණ මේ එක මාළුවෙක් හිටියට නම් ඉතින් මේක මේ මාළුව එක තැනක ඉන්නේ නැහැ නේ මෙහෙට යනවනේ. ලොකු මාළු රෑනක් වගේ තැනක් හිටියොත් මේ සමාජලාට ගැඹුරටම යන්න ඉස්සලා පරාවර්තන වෙලා එන්න පුළුවන්. මේක ඉතින් අපි එකපාරක් විතර නෙමෙයි මේ කීප සැරයක් දෙවනි තරංගය යව බලනවනේ ඉතින්. එකම තැන දිගටම ගැටෙනවා නම් ඉතින් පතුල තමයි ඒක. ඒතර මේකෙත් අපිට අර මේ දෝංකාරය අපි දුර හෙව්ව විදිහට මේකෙත් දුර හොයන්න පුළුවන්. ඒකට මේ ගිහිල්ලා එන්න ගත වෙච්ච කාලය මැනගෙන අර වේගයේ සමානයි දුර බෙදීම කාලය සමීකරණ දාන දුර ගණනය කරන්න පුළුවන්. ඒතර ඒකෙත් දුර විදිහට එන්නේ යණ්ඩයි එන්නයි දෙකටම යන වෙලාවනේ. මෙහෙම ගිහිල්ලා ආයෙ එන්න ගත වෙන වෙලාවනේ අපි මැනගන්න.
මේ එතකොට අපිට මේ දුර විදිහට එන්නෙත් යණ්ඩයි එන්ඩයි දෙකටම තියෙන දුර තමයි ගණන් කරපුවාම එන්නේ. ඒක දෙකට බෙදලා මුහුදු පතුලට තියෙන දුර හොයාගන්න පුළුවන්. ඊළඟ වවුලන් වගේ සත්තුන්ට රාත්‍රී කාලේ පියාසර කරන්නත් මේ අතිදවනි තරංග කියන උදව් වෙනවා. නිසාචර ශීරපායි සතෙකු වන වවුලාහට රාත්‍රී කාලයේදී බාධක හඳුනා ගැනීමට අතිදවනි තරංග පරාවර්තනය උපකාරී වේ. මොවුන් විසින් නිකුත් කරනු ලබන අතිදවනි තරංග ඉදිරියේ ඇති බාධකවල ගැටී පරාවර්තනය වී පැමිණෙන අතර ඒ සඳහා ගතවන කාලය අනුව බාධක සහ ඒවාට ඇති දුර හඳුනා ගනු ලබයි. එතකොට මේ විදිහට වවුල අතිදවනි තරංග නිකුත් කරනවා. ඒවා නිකුත් කරලා ඉස්සරහා තියෙන බාධකයක ගැටුණාට පස්සේ මේවා පරාවර්තනය වෙලා නැවත මෙයාටම එනවා. එතකොට ඒකෙන් තමයි ඉස්සරහා මොකක් හරි බාධකයක් තියෙනවා කියලා හඳුනාගත්තම ඒක මග ඇරලා පියාසර කරන්න පුළුවන්. එතකොට මෙයා සාමාන්‍ය නිකුත් කරන තරංග හර්ට්ස් 70000ක් විතර. එතකොට මෙයා පියාමද්දී අපිට සද්දයක් මොකුත් ඇහෙන්නේ නැහැ. හේතුව අපිට ඇහෙන්නේ හර්ට්ස් 20000ක් වෙනකන් විතරනේ. ඊට වඩා ඉහළ සංඛ්‍යාතයක් තියෙන තරංග තමයි නිකුත් කරන්නේ. ඒ නිසා මේ ඒ ශබ්දේ නැවත මෙයාට මේ අපිට ඒ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒතර මේ විදිහට අතිදවන තරංග බවුලටත් උදව් වෙනවා. මේ බාධක මගහැර පියාසර කිරීම සඳහා. ඊට අමතරව සමහරලාට මේ ගබඩා වලින් එහෙම සත්තු පළවා හරින් දැන් ඔය කැරපොත්තෝ ඊළඟට මේ හූනෝ වගේ සත්තු මේ ගබඩා වල ගොඩක් ඉන්නවනම් අපි අතිදවන තරංග පාවිච්චි කරලා ඒ අපිට ඇහෙන්නේ නැති වුණාට සත්තුන්ට ඒ සද්ද ඇහෙනවනේ. එයාලව පළවා හරින්න ඒවා පාවිච්චි කරනවා. ඊළඟට ඔය පොලිස් නලාව කියලා එකක් තියෙනවා. ඒක පිම්බට පස්සේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒ සද්ද ඇහෙන්නේ අපිට සද්දයක් ඇහෙන්නේ පොලිස් බල්ලට ඒක ඇහෙනවා. ඒකට ඒ සද්දය අනුව පොලිස් බල්ලා මෙහෙයවන්න පුළුවන්. ඒකටත් පාවිච්චි කරන අතිදවනි තරංග. ඊළඟ සමහර ශල්‍ය වෛද්‍ය උපකරණ එහෙම ජීවාණුහරණය කරන්නත් මේ අතිදවනි තරංග පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථාවල තමයි මේ උදව් ඕගලන්ට ප්‍රධාන කරුණු තුනයි තියෙන්නේ. මේක 11 වසරේදී ආයසරයක් මේ අතිදවනි තරංග වල ප්‍රයෝජන ගොඩක් උගන්වනවා. එච්චරයි තියෙන. එතනින් 14යි දෙක මාත්‍රිකා ඉවරයි. ඒකට හරියක් දාලා. ඔයා ගිය සතියේ ඩියුට් එකේ මේ ප්‍රශ්න මම කරන් එන්නකෝ. අපොඩ මේ කෙටි ප්‍රශ්න ටික කරලා එන්න. මේ ටික කරන්න පුළුවන්. ඇස් ඕකේ කරේ. නෑ ගිය සතියේ දුන්නේ මේ අනිත් ඩියුට් එක. ඔව් නාලා- ඒකේ මේකේ කරේ ලැප් එක. ක්ලාස් එක. අපි දාද කරපු පාඩම එකක් කරමු දවන්නේ. ඉස්සෙල්ලා මේ ඉරිගාන ටික කරනවා. මොකටද ගන්න පටන් ගත්තේ? මේකේ කරා. පළවෙනි එකෙන් අහලා තියෙන්නේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ. තල දර්පණය කියන්නේ සාමාන්‍ය කණ්ණාඩියකින් උඩුකුරුයි කියන එක හරියට. තල දර්පණයක් මතට අංශක 10ක කෝණයක් සාදමින් ගමන් කරන කිරණය. අංශක 10ක පතන කෝණයක් සාදමින් ගමන් කරන කිරණය අංශක 10ක පරාවර්තන කෝණයක් හදලා ආපසු ගමන් කරනවා. හරි. මෙම පරාවර්තනය සිදු කරන අවස්ථාවකි මේ කණ්ණාඩියකින් කරන්න පුළුවන් සවිදි පරාවර්තන. අර සුම්මට මේ සුම්මට පිටියක උනත් එක වෙනවා. බිත්තිය සුමට නම් ඒක වෙනවා. සාමාන්‍ය බිත්තිය සුමට නැහැ. ABC පිළිවලින් ඒ කියන්නේ
ඒ කියන්නේ කෝණයක් නෙමෙයි. මේ පතන මේක පතන කිරණය අතන කිරණ. CC C දෙන්නම එකට ගහලා තියෙනවා. ඊට පස්සේ B කියලා කියන්නේ අභිලම්බේ අභිලම්බය. ඒක C පටලලා කියන්නේ C කියන්නේ පරාවර්තනක. ඒක සබ් පිළිවෙලටම ඕනේ නේ ඔව් ABC පිළිවෙලින් කරන්නේ. මම දාන්නත් ඒක දෙවැනි අවශෝෂණයට යොදා ගන්නා උපක්‍රම සඳහා නිවැරදි ප්‍රකාශය. ජනෙල් තැබීම, බිත්ති රළුව සෑදීම, රළු තිරරජ දැමීම. B හා C. අතිදවන තරංග පරිලෝකනය යොදා ගන්නා සංසිද්ධියකි පරාවර්තන. වවුලා රාත්‍රයේදී බාධක හඳුනා ගැනීමට යොදා ගනී අතිදවන තරංග. දැන් වවුලත් දෙන් එන්නේ අතිවන තරඟ යන එක අර මේ අපේ කන් වලට අපේ ගොඩක් වැඩි තියෙනවා අපිට ඇහෙන්නේ අර මං කිව්වේ හර්ට්ස් 70000 කියන්නේ. ඉතින් අපිට ඇහෙන්නේ ඔව් අපිට ඇහෙන්නේ වවුලට ඇහෙනවා. දැන් බල්ලන්ටත් ඒක සමහර වෙලාවට ඇහෙනවනේ වවුල කියන්නේ නෑ අපිට බවුල නිකන් කෑ ගන්න සද්ද ඇහෙනවා. ඒ කෑ ගන්න එක වෙනයි තරංග පරාවර්තනය කරන එක වෙනයි. එයා මේ පියාඹන වෙලාවට තමයි තරංග පරාවර්තනය කරලා ඒව නැවත ග්‍රහණය කරලා බාධක තියනවාද දැන් කියලා. නිකන් දැන් අපිට ඇහෙන්නේ නැත්තේ 20000න් එහා එක මේ 20000 එනවනේ ඔව් 20000 එනවා. ඒක දැන් 20000ක සත්‍යයක් කියනොත් අපි බීජ වෙන්නත් පුළුවන් නෑ ඒක වෙනම තියෙනවා ඩෙසිබෙල් කියලා එකක් තියෙනවා මේ ඒකෙන් තමයි ත්‍රීවතාවෙමයි 20000 කියලා කියන්නේ හර්ට්ස් ගාන. ඒක වැඩි වුණා කියලා මේ කනට හානියක් වෙන්නේ. දැන් වයරින් එකේ තියෙන සරිගම කියලා තියෙනවා නේද? ඒ එකට වඩා මේ రీ එකේ සංඛ්‍යාතය වැඩි. ඒක සංඛ්‍යාතය වැඩි කියලා කනට අමාරුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්දේ හඬේ සැර වැඩි වෙන්නේ නැහැ. අර මේ සංඛ්‍යාතය විතරයි වැඩි වෙන්නේ. ඩෙසිබෙල් කියලා තියෙනවා ඒකෙන් තමයි හඬේ සැර වැඩි වෙන්නේ. ඒක වැඩි නම් තමයි හානි වෙන්නේ. සාමාන්‍ය ඩෙසිබෙල් 100 වගේ පෙන්නනට පස්සේ අහන්න දෙයක්. දැන් සාමාන්‍ය මහානස හානි වෙන්න ගන්නේ ඩෙසිමල් ඩෙසිබෙල් 100 කියන්නේ අර මේ ලොකු වාහනයක නලාව ගහනකොට ඩෙසිබෙල් 100ක් වගේ. කියන්නේ කන්ටේනර් එකේ ඩෙසිබෙල් 120ක් විතර එනවා රොකට් එකක් ගුවන්ගත කරනකොට. ඒ වගේ වෙලාවක නැත්තම් ලොකු අකුණක් ගහන වෙලාවක තියෙනවා ඩෙසිබෙල් 100 110 වගේ. මේ ඒ වගේ ඒවා තමයි හානි වෙන්නේ. ඒකවල කනපාඩමේ තිබ්බනේ. ඒකට සර් අර මේ මොකද්ද අර සවුන්ඩ් සිස්ටම් වලින් එන සද්ද සවුන්ඩ් සිස්ටම් කියන්නේ මේ සංගීත සම්ප්‍රසන DJ ඒවා එහෙම ඒවයි ඉතින් අපි සංඛ්‍යාතය යන්නේ කොහොමත් හර්ට්ස් ගන්න අර විදිහමයි අපිට ඉතින් DJ එකේ මේවා අඩු වැඩි කරලා ඉතින් ලවුඩ්නස් කියන එක හදන්න පුළුවන් ඩෙසිබෙල් ගන්න. ඒක සාමාන්‍යයෙන් ඔය දැන් නිහඬ පන්ති කාමරේ ඩෙසිබෙල් 40ක් විතර ළමයි කෑ ගහනවා ඩෙසිබෙල් 80ක් විතර ලොකු වාහනයක ශබ්දය ඩෙසිබෙල් 100ක් විතර. ඒතර ඒ වගේ අතර ගාණක් නෙදී ඒ සාමාන්‍ය 90ක් 80ක් 100ක් ඒ වගේ ප්‍රමාණයක් ඇති. ලොකු DJ පාටියක් වගේ. මේ ඩෙසිබෙල් 120ට වැඩියෙන් තමයි කනට අහිත කරයි කියලා දෙන්නේ. අර ඔය ගොඩක් මැෂින් වලින් වැඩ කරන කට්ටිය කන්නාවරණ දාගෙන අර පාර තාලන මැෂින් එකේම ගොර සර් මේ ප්ලේන් අර මේ රන්වේ එකේ අර කන්නවන්නේ ඉන්නේ ඔව් ඊළඟ දේ දුන්න ගැන තාම කරේ නෑ. සමහර දේශන ශාලාවල දේශකයාගේ හඬ අපැහැදිලි වීම මෙතන දෝංකාරයට වඩා දේශන ශාලාවක වැඩිපුර තියෙන්නේ ප්‍රතිනාදය කියන්නේ. ඒකේදී අර පරාවර්තනය වෙලා මේ ශබ්දය නැවත නැවත ඇහෙනවා දෝංකාරයට වඩා අඩු කාලයකින්. අර එකම ශබ්දේ මැකී යන්න කලින් ආයි ඇහෙනවා. ප්‍රතිනාදය කියන්නේ. දෝංකාරය ඇතිවීමට ධ්වනි ප්‍රභවය සහ බාධකය අතර අඩුම තරමේ 16.5ක්වත් දුරක් තියෙනවා. මේ හරි වැරදි ටික දාන්න. මේක කරන්න තමයි. ඔය ඕක නැතුව අනිත් ටිකත්
හ්ම්. උත්තර ලියන්න පුළුවන් වෙනව නම් ලියන්න මේ පැත්තෙන්. මේකෙදි ලියන්න පුළුවන්. මේකෙදි පුළුවන්. මම මේක දාන්න කොනේ ඔයා හැම එකේම දාන්න එපා. නෑ ඒ මගේව නෙවෙයි නෑ. නෑ ඔය කොළ නෙමෙයි කළු මගේ දැන් මේ එක දාන්නේ කවුද? මේකේ දාන්නේ කවුද? එකම හරි හරි පළවෙනි එකෙන් කියලා තියෙනවා ආලෝකය මෙන්ම ධවනියද පරාවර්තනය වේ. හරිනේ ආලෝකයත් පරාවර්තනය වෙනවා. ධවනියත් පරාවර්තනය වෙනවා. සාගර පත්ලය ගැඹුර දැන ගැනීමට අතිධවනි තරංග යොදා ගන්න. සාගර පතුලේ ගැඹුර හොයාගන්න අතිධවනි තරංග යොදාගෙන මේ දෙවනි සෝනාර ක්‍රමය කියලා ඒකෙන් පුළුවන්. ප්‍රතිනාදය යනු දෝංකාර අවස්ථාවකි. ප්‍රතිනාදය කියන්නේ දෝංකාරය වීමක්ම තමයි. දර්පණ මගින් ආලෝක වර්තනය නිසා ප්‍රතිබිම්බ සෑදේ. දර්පණ වලින් ආලෝක වර්තනය නම් තාම කරේ නැහැ. එහෙනම් අපි මේ ආලෝකයේ පරාවර්තනය කියන මාතෘකාව කරන්නේ. ඒතර දර්පණ වලින් ආලෝක පරාවර්තනය වෙලා තමයි ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ. මේ ප්‍රකාශය වැරදි. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය තාත්විකය. කණ්ණාඩියකින් හදන ප්‍රතිබිම්බේ තිරයකට ගන්න බෑනේ. ඒතර තාත්විකයි කියන එක වැරදි. කණ්ණාඩියෙන් හදන එක තිරයකට ගන්න බෑ. ඒ නිසා තාත්විකයි කියන ප්‍රකාශය වැරදි. සාගර පත්ලේ ගැඹුරු දැනගන්න ප්‍රතිදුවමානය පාවිච්චි කරනවා. හරි ප්‍රතිදවනිමානය තමයි යොදාගන්නේ. මේ උපකරණේ නමනේ. ඒකේ තියෙන තරංග වර්ගයේ අතිදවනි තරංග. උපකරණයේ නම ප්‍රතිදවනි. පරීක්ෂකයේ තල දර්පණ යොදා ඇත. පරීක්ෂය කියන උපකරණේ තල දර්පණ තියෙනවා. හරි. මේක තිරිගාන ටික කරන්න. මේකත් පළවෙනි එකේ කියලා තියෙනවා තල දර්පණ වල ප්‍රයෝජනයක් නොවන්නේ. කණ්ණාඩි මේස් වල තල දර්පණ තියෙනවා. ඉතින් කන්නාඩි නෙමෙයි කණ්ණාඩි මේස කියන්නේ අර මේකප් එහෙම දාන්න නිකන් පොඩි ගෙදර නැහැ කණ්ණාඩි මේසේ. ටේබල් එකද ඔව් ටේබල් එක ඔව් මම කෑම කන්නේ වල නෑ ඩ්‍රෙසින් ටේබල්. ප්‍රිස්මේ කියන්නේ ප්‍රිස්ම කියන්නේ අර මේ ප්‍රිස්ම වීදුරු වලින් හදන්නේ වීදුරු ප්‍රිස්ම. එහෙම. ත්‍රිකෝණ ප්‍රිස්මයනේ ඇතුලේ පොඩි ඔව්. ඒක හදන්න මේ වීදුරු නිකන්. ඊළඟ දෙවෙනි එකෙන් අහලා තියෙනවා තල දර්පණයක් මගින් ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය දැක්වේ. මෙහි පතන කෝණය හා පරාවර්තන කෝණය පිළිවෙල. පතන මේ අකුරු පැහැදිලිව තියෙනවා. පතන කෝණය වෙන්න ඕනි B, පරාවර්තනය වෙන්න ඕනි C. ඒක ගන්න වෙන්නේ අපිට ABC කියලා. ABC කියන්නේ පතන කෝණය, CBD කියන්නේ පරාවර්තන. මේකේ මේ අකුරු ටික පොඩ්ඩක් හදන්න. මෙතන තියෙන්න ඕනේ A අකුරු. මෙතන B අකුරු. මෙතන C අකුරු. මෙතන D අකුරු. මෙතන මේ ABD කියන්නේ පතන කෝණය. CBD කියන්නේ පරාවර්තන කෝණය. තුන්වෙනි එකෙන් අහලා තියෙනවා සුදු ආලෝකයෙන් වර්ණාවලිය ලබා ගන්න. ඒක තාම කරේ නෑ. දී ඇති වගන්ත වලින් නිවැරදි වගන්තිය තෝරන්න. සෑම විටම පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ. පළවෙනි කාරණේ. තල දර්පණය ආයි ගාලා තල දර්පණයෙන් හැදෙනවා තිරයකට ගන්න පුළුවන්ද?
කන්නාඩියක් ඉස්සරහ. ඒ මං ගහපු එනේ මං රවුම් කරේ. කන්නාඩි ඉස්සරහෙන් වස්තුවක් තිබ්බම මේකේ ප්‍රතිබිම්බයක් හැදෙනවනේ පිටිපස්සේ. ඒක අපිට තිරයක් තිබ්බට තිරයට ගන්න බෑනේ. අතාත්විකයි. පළවෙනි කාරණේ සෑම් පිටම පතන කෝණය පරාවර්තන කෝණයට සමාන නොවේ කියලා තියෙන එකත් වැරදි. තුනෙන් කියනවා තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය සෑම විටම තාත්විකයි. ඒකත් වැරදිනේ. දෙවෙනි එකේ තියෙනවා ආලෝකයේ සරල රේඛීයව ගමන් කරයි. ඒක හරි. ආලෝකය හැමතිස්සෙම ගමන් කරන්නේ සරල රේඛීයව. සුමට පෘෂ්ඨ මගින් විසාරී පරාවර්තනය. සුමට පෘෂ්ඨ වලින් වෙන්නේ මේ සවිදි පරාවර්තනය. විසාරී කියන එක වැරදි. ඒතර මේකේ හරි උත්තරයකට තියෙන්නේ ආලෝකය සරල රේඛීයව ගමන් කරයි. ආලෝක වර්තනය නිසා වන වර්තනය තාම කරේ නැහැ. මුහුදට වැටෙන ගුවන් යානයක් තිබෙන ස්ථානය සොයා ගැනීමට අතිදවනි තරංග යොදා ගන්න පුළුවන්. දෙවනි පරාවර්තනය නිසා ඇතිවන සංසිද්ධිය තුලත් පිළිතුර. මේ වර්තනය කියන්නේ ආලෝකය සම්බන්ධ ගත්තාම කරේ නැහැ. දෙවනි එකෙත් වර්තනය තියෙනවා. හතරවෙනි එකෙත් වර්තනය තියෙනවා. අපි දැන් කරපු ඒවායින් තියෙන්නේ දෝංකාරය සහ ප්‍රතිනාදය. මේ දෙකම දෙවනි පරාවර්තන නිසා සිදුවේ. අතිදවනි තරංග ලෙස හඳුන්වන්නේ ඉතා අධික ප්‍රවේග වලින් ගමන් ගන්නා තරංග. ප්‍රවේගය නෙමෙයි වැඩි. ඒ වගේ වැඩි සංඛ්‍යාතයි. ඒ කියන්නේ අපිට අහන්න පුළුවන් පරාසය හර්ට්ස් 20යි 20000යි. හර්ට්ස් 20ට වඩා අඩු තරංග තියෙනවා. ඒවට අපි කියනවා අවධවනි කියලා. තව තරංග තියෙනවා 20000ට වැඩි ඒවා. ඒවට තමයි කියන්නේ අතිදවනි. ඒත් අතිදවනි කියන්නේ හර්ට්ස් 20000ට වඩා ඉහළ සංඛ්‍යාතයක් තියෙන තරංග. උත්තර එන්න ඕනේ. මිනිස් ද්‍රව්‍යතා සීමාවේ උඩත් සංඛ්‍යාතයට වැඩි සංඛ්‍යාතයක් තියෙන තරංග. හර්ට්ස් 20000ට වැඩි නම් අපි ඒවට කියනවා අතිදවනි තරංග. 9යි 10යි එක්කනේ. කොහොමද? දෙවනේ සතු ලක්ෂණයක් නොවන්නේ දෙවනිය බාධකයක වැඩි වුණාම පරාවර්තනය වෙනවා. ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යයි කම්පනය හේතුවෙන් හටගන්නවා. දෙවනියට රික්තකයක් තුලින් යන්න බෑ. දෙවනිය කියන්නේ මාධ්‍යයක් තුලින් ගමන් කරන තරම්. දෙවනි ප්‍රතිනාදයේ වැළැක්වීමට යොදාගත හැකි උපක්‍රමයකි. බිත්තිය සුමට කළා හරියන්නේ නැහැ. දැන් අර කර්මාන්ත මේ සිනමා ශාලාවල එහෙම බිත්තිය සුමට නැහැනේ. මමනේ. අපේ මල්ටි ප්‍රතිනාදයේ වැළැක්වීමට යොදා ගන්න පුළුවන් එකක්. ඒකේ ඒ තුනම තියෙනවා. ඔව්නේ. ඒතර මේ ප්‍රශ්නේ හදන්න ඕන නම් උපක්‍රමයක් නොවන්නේ ඒක. හරි. උපක්‍රමයක් නොවන්නේ කියලා හදාගන්න ප්‍රශ්නේ. එතකොට පුළුවන් බිත්ති සුමට කිරීම. ප්‍රශ්නේ වැරදි. මේකද අතෑරු ප්‍රශ්න తీරවන්න කරන්න. කලින් ටියුට් එක 15 කරන්න පුළුවන්. 12 10 හරි සර්. පල්ලේ ආ. හරි සර්. එකෙන් අහනවා වෛද්‍ය විද්‍යාවේදී අතදවන තරංග භාවිතයක් වන්නේ ඖෂධ නිපදවන්නේ අපිට අද වෛද්‍ය විද්‍යාවේදී
අවුසද නිපදවන්න පුළුවන් අති දෙවනි තරංග පාවිච්චි කරලා. එන ප්‍රතිදේශ ඉපදීමට නෙමෙයි. නෑ නෑ දැන් අපි කරේ අර මේ බොඩි එක ස්කෑන් කරන්නේ අති දෙවනි ඔව් පරිලෝක පරිලෝකන. ආ ස්කෑනින් කියලා. දවනිය සම්බන්ධ වැරදි වගන්ති වර්තනය වෙනවා. දවනිය පිළිබඳ අසත්‍යයකෙත් අසත්‍යය ප්‍රතිනාදය ශ්‍රවණයට බාධාවක් නොවේ කියනක වැරදි. ප්‍රතිනාදය ශ්‍රවණයට බාධාවක් නොවේ කියනකත් වැරදි මේකත් වැරදි නේ බිත්ති සුමට කිරීමෙන් ප්‍රතිනාදය අඩු කරගත හැකි. ප්‍රකාශ තෝරන්න. එහෙනම් අර ABCD ලා එහෙම දෙන්න ඕනේ. මේ තුනත් වැරදි හතරත් වැරදි. බිත්ති සුමට කරාම ප්‍රතිනාදය අඩු වෙන්නේ නැහැ. බිත්ති රළු කරොත් තමයි ප්‍රතිනාදය අඩු වෙන්නේ. 3යි 4යි දෙකම වැරදි. මේකේ අතහැරියම නැත්නම් මේකේ කරාස ඊයේ සති. ඔව් මේ අතහැරපු කෑලි තියෙනවනේ. 4 වෙනි එක සර් දෙකක් කළේ නැහැ. 4 විතරයි දැන් කරන්නේ. දෝංකාරයක් වෙන්න නම් අඩුම තරම් මීටර් 16.5ක් නැත්නම් 17ක් වගේ තියෙනවා. හරිම උත්තරේ නම් 16.5. එනට දෙවනිය වේගය අපි එතන ගණන් හදනකොට ගත්තේ 330යි කියලා. මේ සමහර වෙලාවල වලට දෙවනිය වේගය 340 වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් තමයි 17 වෙන්නේ. ඒක අර වායුගෝලයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. 330යි 40යි අතර වේගයක් තියෙනවා. 16.5ත් හරි 17ත් හරි තමයි. හරි ඉච්චරයි. මේ තමයි මාත්‍රකාවක් තියෙන එක අද දවසේ. Thank you sir. Thank you, sir. God bless you, sir.